36 වෙනි ගාන බලන්න. සුනකයෙකු පුහුණු කිරීමට බාධා කරන නලාවක් කිලෝහර්ට්ස් 22ක සංඛ්‍යාතයක් ඇති කරන අතර ඒ මිනිසාගේ ශ්‍රව්‍යතා දේහලියට වඩා වැඩි. මිනිසාට ධ්වනි තරංග විදියට ඇහෙන්නේ හර්ට්ස් 20ත් 20000ත් අතර තියෙන තරංග. මෙතන දීලා තියෙන කිලෝහර්ට්ස් 22 කියන අගේ මිනිහාගේ කනට ඇහෙන්නේ නැහැ. නමුත් සුනකයන්ට ඇහෙනවා. ඒ කියන්නේ අපේ බල්ලා අපිට වඩා දියුණුයි කියන එක. හරිද? සුනකයාගේ පුහුණුකරුට නලාව වැඩ කරන බව තහවුරු කර ගැනීමට අවශ්‍යයි. එතකොට පුහුණුකරු තමා දිගු ඍජු මාර්ගයක් අයිනේ සිටගෙන සිටින අතරතුර එම මාර්ගයෙන් ගමන් කරන මෝටර රථයක සිට මෙම නලාව පිබින ලෙසට මිතුරෙකුට පවසනවලු. එතකොට මම ඒක මේ විදිහට අද ගන්නවා. මේ විදිහට මාර්ගයක් අයිනේ මෙයා හිටගෙන ඉන්නවා. හරිද? මාර්ගයේ මෝටර රථයකින් යන මිතුරට කියනවා මේ නලාව පිබින්න කියලා. මොකද එයාට ඕනේ මේක වැඩ කරනවද කියලා බලන්න. එතකොට මෙතනදී අපි යොදාගන්නේ ඩොප්ලර් ආචරණය. පුහුණුකරුට ඔහුගේ ශ්‍රව්‍යතා දේහලිය වූ කිලෝහර්ට්ස් 20 වලදී නලාවේ හඩ ඇසීම සඳහා මෝටර රථයේ තිබිය යුතු වේගය සහ ඒ චලිත දිශාව වෙනුවෙන් මුලින්ම චලිත දිශාව කියන එක පොඩ්ඩක් හොයාගෙන ඉමුකෝ. දැන් මෙයාගේ සංඛ්‍යාතය ඕනට වඩා වැඩි. ඒ කියන්නේ මොකද නලාවේ ඔරිජිනල් සංඛ්‍යාතය. ඒ කියන්නේ සත්‍ය සංඛ්‍යාතය. හරිද? මෙයා කනට ඇහෙන අගයට වඩා වැඩි. එහෙනම් මට ඕනේ මේ ශබ්දය ඒක සංඛ්‍යාතය අඩු කරගන්න කිලෝහර්ට්ස් 20ට. එතකොට ඩොප්ලර් ආචරණය දැන් මේ තියෙන මෝටර රථය කියලා හිතනවා. ඒක ඇතුළේ ඉන්න කෙනා පිබගෙන මෙහෙට එනවා. හරිද? අර නලාව පිබගෙන මේ පැත්තට ගමන් කරනවා. එතකොට මෙන්න මෙහෙම ආවොත් එහෙම. ඔයා දන්නවා අපේ දිහාට කවුරු හරි කෑ ගහගෙන ඉඳි ශබ්ද වැඩි වෙනවා. මම ඔයාලට කලින් වීඩියෝ එකක කිව්වා. එතකොට සංඛ්‍යාතය අපිට ඇහෙන සංඛ්‍යාතය වැඩි වෙලා එනවා කියලා ගන්න කියලා. ඒ වගේ තමයි අපේ කවුරු හරි කෑ ගහගෙන ඉවතට යද්දි අපිට ශබ්දය අඩු වෙනවා. ඒක හිතන්න කියලා කිව්වා. අපිට ඇහෙන සංඛ්‍යාතය අඩු වෙන විදිහට. අඩු වෙනවා කියලා. එතකොට දැන් මෙතනත් ඒ තියරි එකම යන්නේ. මට ඕනේ සංඛ්‍යාතය අඩු කරගන්න. එහෙනම් මගේ දිහාවට එන එක්කෙනා ඇවිල්ලා හරියනවද? මගේ දිහාවට කවුරු හරි ආව දැන් මෙයා පිබිද්දි එතන සංඛ්‍යාතය එනවා. මෙතන ඔරිජිනල් සංඛ්‍යාතය නලයි කිලෝහර්ට්ස් 22ක්. මට ඕනේ මේ කිලෝහර්ට්ස් 22 මට ඇහෙන කිලෝහර්ට්ස් 20ට යනකම් අඩු කරගන්න. මේ පැත්තට ආවොත් එහෙම, ඒ කියන්නේ මෙයාගේ දෙසට ආවොත් එහෙම, හරිද? දෙසට ආවොත් මට ඇහෙන දෘශ්‍ය සංඛ්‍යාතය කිලෝහර්ට්ස් 22කට වඩා වැඩි වෙනවා. මට ඕනේ එහෙම නෙමෙයි අඩු කරගන්න. එහෙනම් මම මෙතන ඉඳන් මෝටර රථේ මේ විදිහට ඉවතට යන ගමන්, ඒ කියන්නේ නිරීක්ෂකයාගේ ඉවතට යන ගමන් පිබගෙන ගියා නම් හරි නේද? කිලෝහර්ට්ස් 20ක් ගන්න පුළුවන් වෙන අවස්ථාවක් එනවනේ. මොකද මෙතන ඉඳන් ඉවතට යද්දි මම කිව්වා විදිහට සංඛ්‍යාතේ අඩු වෙනවයි කියලා. හරිද? දෘශ්‍ය සංඛ්‍යාතේ අඩු වෙනවයි කියලා. එතකොට මම දැන් කිලෝහර්ට්ස් 22ක එක සත්‍ය සංඛ්‍යාතයකින් පිබිනවා. නමුත් මට ඇහෙන්නේ මගෙන් ඉවතට යන හින්දා කිලෝහර්ට්ස් 20ට යනකම් අඩු වෙනවා. හරිද? ඔන්න දැන් ඇහෙනවා මිනිහට. එතකොට බලන්න පුහුණුකරුගෙන් ඉවතට කියලා තියෙන උත්තර විතරක් තියෙන. ඒතර ටික සියල්ල කපලා දාන්න. එතකොට හතරවෙනි එකයි පස්වෙනි එකයි ලැබිලා යනවා. ඊට පස්සේ ඩොප්ලර් ආචරණයේ සමීකරණ දාමු. එතකොට F දෘශ්‍ය සංඛ්‍යාතය සමානයි ධ්වනියේ ප්‍රවේගය නැත්නම් ධ්වනි වේගය. පාරක් ඊට පස්සේ මෙතනදී නිරීක්ෂකයා නිශ්චලයි. එහෙනම් මෙතන ආයෙ එකතු කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන සත්‍ය සංඛ්‍යාතය F නෝට්. ඊට පස්සේ ආයෙ ධ්වනි වේගය. ඊට පස්සේ මෙතන නිරීක්ෂකයා ඉවතට යනවනේ. එතකොට සංඛ්‍යාතය අඩු වෙනවා. එතකොට දෘශ්‍ය සංඛ්‍යාතය අඩු වෙන්න මෙතන යටට යනාගේ වැඩි වෙනවනේ. එහෙනම් මෙතන එකතු කිරීමේ ලකුණක් එන්න ඕනේ. එතකොට මෙතෙන්ට එන්නේ එකතු වෙන නිරීක්ෂකයාගේ ප්‍රවේගය මම ගන්නම්කෝ. ප්‍රවේගය VS කියලා ගන්නම්කෝ. එතන VS එකක් එකතු වෙන්න ඕනේ. එතන දෘශ්‍ය සංඛ්‍යාතයේ විදිහට කීයද යන්නේ? කිලෝහර්ට්ස් 20ක්. එතකොට මෙතන දාන්න 20යි කිලෝහර්ට්ස් කියන්නේ 10^3 කිලෝ කියද්දි ඊට පස්සේ ධ්වනි වේගය 340යි. සත්‍ය සංඛ්‍යාතය කීයද? 22යි. වැඩි කිය 10^3කුත් දෙන්න ඕනේ කිලෝහර්ට්ස් නේ. ඊට පස්සේ 340 එකතු කිරීම PS දැන් සුළු කරන්න. මෙතන 10^3ට මෙතන 10^3 කැපෙලා කියා. මේකට මේක කැපුණා. මෙතන කැපෙනවා. එතකොට 1යි 7යි 17යි. එතකොට 340 ධන VS සමානයි 17 වරක් 22. එතකොට 17 වරක් 22 වරක් 4 2 14 ගන්න එකට 4 14 කියන්නේ 15යි. 1 2 2යි 1 2 2යි 4යි 7යි 374යි 374න් අඩු වෙන්න ඕනේ 340ක්
VS එක ගන්න මෝටර රථයේ ප්‍රවේගය මේ ඉන්නේ. එතකොට මෙතන 4යි 7න් 4ක් ගියාම 3යි. උත්තරේ 34 ms පින 1. මේ උත්තරයක් තියෙනවද? තුන්වෙනි එකේ තියෙනවා අපිට අවශ්‍ය උත්තරේ. ඊට පස්සේ 37 වෙනි එක බලන්න. මේසයක සමතල තිරස් පෘෂ්ඨය මත තබා ඇති කඩදාසි කැබැල්ලක 23 අංකය ලියා ඇත. 23 කියන අංකය ලියලා තියෙනවලු. තුනේ උත්තර කාචයක් අංකයට යන්තමින් ඉහළින් තබා ඉන්පසු ඒ තුලින් අංකයේ ප්‍රතිබිම්බය දෙස බලමින් ප්‍රකාශ අක්ෂය සිරස්ව තබා ගනිමින් එය සිරස්ව ඉහළට හෙමින් ගෙන යනු ලැබේ. කියන්නේ මේ විදිහට මේසය මත තිරස්ව 23 කියන මේ විදිහට කොලේ තියලා ඉවරේ. කඩදාසි කැබැල්ල මේ විදිහට තියලා ඉවරේ. ඊට පස්සේ උත්තර කාචය මම මේව මොකද්ද කියන්නේ 23ට චුට්ටක් උඩින් තියලා ඊට පස්සේ චුට්ට සිරස් අක්ෂය දිගේ උඩට මෙහෙම අරගෙන යනවා කියලා මේ විදිහට කෙලින් උඩට අරන් යනවා බලාගෙන. එතකොට කොහොමද ප්‍රතිබිම්බය වෙනස් වෙන්නේ කියලා අහනවා. කාචයේ 23 අංකෙන් ක්‍රමයෙන් ඉහළ ගෙන යන විට එහි ප්‍රතිබිම්බයේ විශාලත්වයේ හා හැඩයේ වෙනස් වීම පහත කුමක් මගින් වඩා හොඳින් දැක්වේද? ඔයාලා දන්නවා මේ විදිහට. ඒ කියන්නේ අත් කාචය මේ උත්තර කාචයක් වගේම බය වෙන්න එපා. මෙතන මේ නිකන් දීලා තියෙන මේ අත් කාචයක් කියලා හිතන්න. හරිද? එතකොට අත් කාචයෙන් බලද්දී ඔයා දන්නා චුට්ටක් දුරට යනකම් ඒක හොදට පේනවා අපිට ලොකු වෙලා පේනවා. හරිද? එතකොට දැන් මුලින්ම ඔන්න දැන් 23 කියන ආරම්භකගේ වඩාත් ආසන්නයේදී කොහොම හරි උත්තර කාචයකින් කොහොමද වෙන්නේ? කාචයේ වඩාත්ම වස්තුවට ආසන්න වෙද්දී, ඒ කියන්නේ කඩදාසියට වඩාත්ම ආසන්න වෙද්දී මම මේ විදිහට නාභින් දෙක මේව දාලා පොඩ්ඩක් අද ගන්නම්. මේ තියෙනමයි කාචය කියලා හිතන්න. මේ විදිහට වස්තුව කාචයට ලං වෙලා තියෙන්නේ. කියන්නේ දැන් සුදු කඩදාසිය තියෙන්නේ මෙන්න මෙහෙම. හරිද? එතකොට මේව තියෙද්දි මෙයාගේ ප්‍රතිබිම්බය කොහොම එකක්ද එන්නේ? ප්‍රතිබිම්බෙන්නේ වස්තුවට වඩා විශාල අතාර්කික ප්‍රතිබිම්බයක්. කොහොමද වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බයක් එන්න ඕනේ. හරිද? එහෙම වෙන්නේ මොකද ප්‍රකාශ කේන්ද්‍රය සහ මෙයාගේ නාභිය අතර තමයි වස්තුව පිටන්නේ. මේ මොකද උත්තර කාචය උගා අර මේ 23 ළඟට මේ කරලා මෙහෙම තියාගෙන ඉන්නේ. හරිද? එතකොට ඔය විදිහට විශාල වෙලා පේනවා. දැන් මුලදී බලන්න විශාල වෙලා පේන උඩුකුරු ප්‍රතිබිම්බයක් උඩ යට මාරු වෙන්නේ නැහැ. හරිද? ඒ විදිහට හොදට එහෙම තියෙන ඒව බලන්න අනිත් පැත්ත මාරු වෙන්නේ නැහැ. හරිද? එතකොට ඔතන පළවෙනි එක හරි තුන්වෙනි එක හරි දෙවෙනි එක හරි. ඒ වගේම හතරවෙනි එකත් හරි කියලා ගන්න පුළුවන්. හරිද? නමුත් අර වඩා මෙතනින් කියන යන්තමින් ඉහළින් තබා ඉන්පසු ඒ තුලින් කියන එතන යන්තම් කියන උගාක් ලං කරලා තියන්නේ. උගාක් ලං කරලා තිබ්බන් පස්සේ ප්‍රතිබිම්බය මේකට වඩා චුට්ටක් ලොකුට වෙන ඕනට වඩා ලොකුට පේන්නේ නැහැ. චුට්ට අපි මේ සුදු කඩදාසියෙන් මේක එහාට ගනිද්දි වෙන්නේ මොකද්ද? මේ වස්තුව එන්න නාභිය දිහාවට චලනය වෙනවා. එතකොට එන්න වස්තුවේ විශාලත්වය වැඩි වෙනවා. මේ නාභිය ගාවට යනකම්. හරිද? එතකොට ඊට පස්සේ බලමුකෝ. ඊට පස්සේ ඔන්න දැන් 23 එන්න ලොකු වෙන ඒවා තමයි තියෙන්නේ. 23 ලොකු වුණා. ඊට පස්සේ මෙතන නාභිය ගාවට ආවන් පස්සේ ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙන්න ඕනේ. ඊට පස්සේ F හා 2F අතර වස්තුව තියෙද්දි කෙනෙක්ට තව පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් නේ. දැන් එන්න සුදු කඩදාසියෙන් ඈතට මේක මෙහෙම පස්සට යද්දි මේ ප්‍රතිබිම්බය එන්න ලොකු වෙනවද පොඩි වෙනවද කියලා ඒකට කරන්න ඕනේ පොඩ්ඩක් එහාට කරලා මේ වස්තුව ආයෙ අදින්නකෝ. ඒ උසටම හරිද? වස්තුව ඇදලා එතකොට කිරණ සටහනේ මෙතනින් මෙහෙම කිරණයක් එනවා. අනිත් කිරණේ මෙහෙම යනවා. හරිද? ඔන්න බලන්න චුට්ටක් දික් කරලා ඒක කොහොමද මේක මෙහෙට යනවා. මේක හරහා යන එක මෙහෙම යනවා. මේක මෙතන මම මේ ඇදලා තියනවා. මෙන්න මෙහෙම. මේ හරිය විතර යනවා. එතකොට ඒක තව පොඩ්ඩක් මෙහෙම දික් කරොත් මේ බලන්න වඩා උස ප්‍රතිබිම්බය තමයි හැදෙන්නේ. එන්න මේ දිග වස්තු දුර වැඩි වෙන ප්‍රතිබිම්බයේ උස වැඩි වෙලා තියෙනවා. S ගාවට යනවා. හරිද? ඊට පස්සේ F මාතර ආවන් පස්සේ අනන්තය හැදෙන්නේ. ඒක පොඩ්ඩක් පැත්තකට දාමුකෝ අපි. ඊට පස්සේ F හා 2F අතරට මේක ආවන් පස්සේ ඒ කියන්නේ මම මේ කාචය ඈඩ් කරනවා තව ටිකක්. ඒ කියන්නේ කාචය මේ උඩට ගන්නවා. උඩට ගත්තාම පස්සේ වස්තුව පිටන්නේ කාචයේ F හා 2F අතර කියලා ඉතින් එතකොට ප්‍රතිබිම්බය මොකද වෙන්නේ?
වස්තුව F 2F අතර තියෙද්දි ප්‍රතිබිම්බය හැදෙන්නේ 2F ට ඈතින් වස්තුවට වඩා විශාල වෙච්ච එකක්. මේ විදිහට ඒක අද ගන්න පුළුවන් අපිට ඕන නම් 2F ට ඈතින් වස්තුවට වඩා විශාල වෙච්ච යටිකුරු ප්‍රතිබිම්බය තමයි හැදෙන්නේ. එහෙනම් ඔයාලට තේරෙන උත්තර කාච එන්නෙම මෙහෙම උඩට අරගෙන යද්දි ප්‍රතිබිම්බය යටිකුරු වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපිට එන ප්‍රශ්නයක් තමයි ඒ වගේම තමයි ප්‍රතිබිම්බ ඔය විදිහට යටිකුරු වුණා. ඊට පස්සේ තවදුරටත් උත්තර කාචය උඩට අරගෙන යද්දි මෙතන 2F ට ඈතින් වස්තුව පිටින අවස්ථාවක් එනවා. එතකොට වෙන්නේ මොකද්ද? F හා 2F අතර වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බයක් හැදෙන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? වස්තුව එකපාරට යටිකුරු වුණාන් පස්සේ චුට්ට උඩට අරගෙන යද්දි ප්‍රතිබිම්බය යටිකුරු වුණාන් පස්සේ කාචේ චුට්ට උඩට අරගෙන යද්දි හැදෙන ප්‍රතිබිම්බය මුලින්ම විශාල වෙච්ච එකක් පේනවා. ඊට පස්සේ එයා එන්න කුඩා වීගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි මෙතන 2F මත වස්තුව පිටද්දි වස්තුවේ ප්‍රමාණයට ප්‍රතිබිම්බයේ ප්‍රමාණය සමාන වෙන්නත් ඕනේ. හරිද? එහෙම එකක් නම් මෙතන දීලා නැහැ. නමුත් අර මෙතනින් ගන්න මොකද්ද විශාල ප්‍රතිබිම්බයක් විශාල යටිකුරු ප්‍රතිබිම්බයක් පෙන්නලා එයා එන්න කුඩා වෙන්න ඕනේ කියන එක ගන්න. හරිද? ඒ වගේම දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් කරා මෙතනදී ප්‍රතිබිම්බයේ පැති මාරු වෙනවා කියලා. ඒක හොයන්න මෙන්න මෙහෙමයි. දැන් 23 තියෙන පේපර් එක මෙතන මේ විදිහට තියන්න. හරිද? 23 අංකය තියෙන එක එතකොට මම කියන්නම්කෝ F 2F අතර. හරිද? එතකොට නේ යටිකුරු ප්‍රතිබිම්බය මුලින් මෙන්නේ. එතකොට ඔන්න දැන් මේ විදිහට මේ පැත්ත තමයි ඔන්න 23 කියන එක තියෙන්නේ. මම කරන්නේ මේ කාචයේ දිශාවට මේක මෙහෙම හරවනවා. උඩ යටිකුරු කරා. ඊට පස්සේ ඒක ගිහින් මෙතන තියන්න. අන්න දැන් ඊට පස්සේ ඔයාගේ පැත්තට මේක හරවන්න. එතකොට පේන්නේ කොහොමද? ඒ විදිහට තමයි මෙතන ප්‍රතිබිම්බය ඇති වෙලා තියෙන්නේ. කොහොමද? එතකොට මම මෙතන ලියා ගන්නවා මට පේන විදිහ. මෙතන පේනවා තුනේ මේ අර මේ විදිහට කැලලා තියෙනවා. ඊට පස්සේ මෙතන දෙක මෙහෙම. මෙන්න මෙහෙම එකක් තමයි පේන්නේ. ඒකට එහෙම උත්තර තියෙන්නේ මොකේද? පළවෙනි එක එහෙම තියෙනවා. එහෙනම් නිවැරදි උත්තරේ පළවෙනි එක කියලා ගන්න.